කරලා මම ටිකක් කඩුයිනේ හිටපු කට්ටිය. ෆීස් ගෙවන විදිහ අහලා තියෙනවා ළමයි කීප දෙනෙක්. ක්ලාස් ෆීස් ගෙවන්න ඕන මම බැංක් ඩීටේල් දාන්න chat එකේ උඩත් ඇති ආපහු සරයක් දාන්න. ක්ලාස් ෆීස් සමහරවිට මාසෙට යන්නේ මේකේ පාඩම කරන්නේ අපි මේ මාසේ ක්ලාස් ෆීස් 1000යි. ඕන ඔගේ තියරි ක්ලාස් වලටත් එන්න පේපර් එකක් ලියන්න ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම රුපියල් 1000යි සතියට. account එකක් දාලා T-Plus එකයි BOC එකයි account number එකක් ඒ දෙක ආපහු group එකට දාන්න. class fees දාන්නේ කොහමද 21 වෙනිදා වෙනකම් විතරයි. 21 ආපහු ආනවනේ. කියන්නේ අද 18 19 20. හෙට අනිත් දවස් දෙකේ ළමයින්ට class fees ගන්න වෙනවා. account number එක දාලා තියන්න ආපහු. බැංකින් දාන විතරයි පුළුවන්. වෙන ගෙවන්න විදියක් නැහැ. ඊපස්සේ ටිකක් අඩු වෙලානේ. අනිත් අය තාම ඉන්ටර්වල්ද? පටන් ගන්න ළමයි මේ ඊළඟට කියන්නේ ඉහත ගැටලුවේ සඳහන් අංශුව පහත ලක්ෂයන්හි පවතින විට ප්‍රවේගය. ආපහු කෘත්‍ය හරි. පොඩකින් ගානව දාන්න එපා. ගාන කලින් චුට්ටක් තියෙනවා. අපි ප්‍රවේග හොයන ටික වෙනම තියෙන විදිහට කතා කරමු. එතකොට ඒක සම්පූර්ණයි. මාතෘකාවල් ලියගමු මෙහෙම. සරලානුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක සරලානුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක ප්‍රවේගය ඒ කියන්නේ x dot හරිද x dot ප්‍රවේගය සඳහා සූත්‍රයක් ලබා ගැනීම. සඳහා සූත්‍රයක් ලබා ගැනීම. සඳහා සූත්‍රයක් ලබා ගැනීම. හරි. අර ඉස්සෙල්ලා ඔප්පු කිරීමෙන් මම එන්නේ. මම අර කියපු p අංශුව මෙන්න ඕලක්ෂය q ඉස්සෙල්ලා සටහනමයි මේ x විස්ථාපනය හරිද මේ කෝණය හැරලා තියෙන කෝණය තියෙන අරයේ අර යන උත්තරය මේක දැන් මම ඉස්සෙල්ලා ලිව්වා x කියන්නේ x ලියන්න පුළුවන් op cos theta x ලියන්න පුළුවන් op cos theta OP කියන්නේ අරය A cos θ කියන්නේ θ වෙනකොට පාවිච්චි කරා මතකයිනේ කෝණික ප්‍රවේගය මේක කෝණික ප්‍රවේගය ලකුණු කරලා ඔමෙගා A කෝණික ප්‍රවේගය ඔමෙගා කියන කෙනා ලියන්න පුළුවන් කෝණය බෙදීම කාලය. ඒකෙන් අපි θ උත්ත කරගත්තාම වෙනවා කෝණය කියන්නේ ඔමෙගා t. මෙතන ආදේශ කරනවා cos ඔමෙගා t. හරි. ඔය ඉස්සෙල්ලා ගත්ත විස්ථාපන තමයි ඒක. හරි ඉන්ටර්වල් ඉවරයි. දැන් ළමයි හරියට මේක අවධානය ගාගෙන ඉන්න. අන්තිම එක මේ. මෙච්චරයි තීර කතා කරන්නේ. විස්ථාපනයේ ඉස්සෙල්ලා ගත්ත සමීකරණ ගත්තා. මේක දැන් කාලයේ විශේෂ අවකලනය කරාම d යට dt විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රවේගය
नियते पिටින් තියාගෙන cos omega t के अवकलनය cos के अवकलनය ऋण sin कोणीय अवकलनය omega t के अवकलनය omega මෙන්න එතකොට ප්‍රවේගය සමානයි ඍණ a omega sin omega t කියලා. මම මේක මට ගානේ පහසුවට මේ omega කියන කෙනා වම් පැත්තට ගියනවා. මෙන්න මේ විදිහට. ඍණ a sin omega t. මේක දෙක සමීකරණය කියලා දා ගන්නවා. මේක එක සමීකරණය කියලා දා ගන්නවා. හරිනේ. එක දෙක කියලා සමීකරණය දා ගන්නවා. ඔය සමීකරණ දෙක දාගෙන දැන් බලන්න කරනවානේ. එකේ වර්ගය ධන දෙකේ වර්ගයක් ගන්න. එකේ වර්ගය ගත්තොත් x වර්ග දෙකේ වර්ගයක් ගත්තොත් x ඩොට් බෙදීම ඔමෙගා ගේ වර්ගය. හරිනේ පැහැදිලිනේ. වම් පැත්තේ x වර්ග x ඩොට් බෙදීම ඔමෙගා ගේ වර්ගය. දකුණු පැත්ත මෙතන තියෙනවා a cos omega t වර්ග ධන මෙතන ඍණ a sin omega t එයාගේ වර්ගය. මෙතන තියෙනවා x වර්ග ධන x ඩොට් වර්ග බෙදීම ඔමෙගා වර්ග සමානයි a වර්ග cos වර්ග omega t ඍණ වර්ගමූල ධන a වර්ග sin වර්ග omega t. මෙතනින් a වර්ග කෙනෙක් පිටට ගත්තාම cos වර්ග omega t ධන sin වර්ග omega t. ත්‍රිකෝණමිතික සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. cos වර්ග a ධන cos වර්ග b කියන්නේ sin වර්ග b කියන්නේ එකයි. හරිනේ. එතන දෙනවා x වර්ග ධන x ඩොට් වර්ග බෙදීම omega වර්ග. මෙතනින් පස්සේ x ඩොට් වර්ග උක්ත කරගන්න ඕන. x ඩොට් වර්ග බෙදීම omega වර්ග උක්ත කරාම x වර්ගේ එහා පැත්තට යනවා. එහා පැත්තේදී a වර්ග ගුණ කිරීම එක ඍණ x වර්ග. a වර්ගනේ මේක එහා පැත්තට ගියාම ඍණ x වර්ග. මෙන්න මේකේ x ඩොට් වර්ග වල සමීකරණයක් එනවා. omega වර්ග වතාවක් a වර්ග ඍණ x වර්ග. හරි. දැන් ඉන්ටර්වල් වල ළමයි හරියට ආගෙන හිටියේ නැත්නම් මේක ආපහු ගන්න විනාඩිය කියනවා. ඉස්සෙල් එකමයි p අංශුවක් මෙතන ඉඳන් සරලවම p චලිත වෘත්ත චලිතයේ යෙද. කාලයේ බිඳුව සාධාරණ අවස්ථාව. මේකෙදී x ලියන්න පුළුවන් මට op cos θ x සමානයි op cos θ. cos θ ගේ θ වෙනකොට omega t දාන්න. අවකලනය කළා තව සමීකරණයක් ගත්තා. ඊට පස්සේ මේ ගත්ත සමීකරණේ මේ omega මෙහාට ගෙනල්ලා ලියාගත්තා. හරිද? එකේ වර්ගය දාන දෙකේ වර්ගයෙන් සුරු කරගෙන ගියා අර සමීකරණයට එනවා. හරි. හදා ගන්නකො ළමයා නෝට් එක පැහැදිලිව ලියා ගන්න. නෝට් එක මේක ඉස්සෙල්ලා ලියා ගන්නකො.
හරි ළමයි නෝට් එක ලියා ගන්න. විනාඩියෙන් ආපස්සට මේක කියන්න. නෝට් එක ඉස්සෙල්ලා ලියා ගන්න. අවබෝධයෙන් ලියා ගන්න. මෙතනින් ඉවරයි. මේක අවබෝධයෙන් ලියා ගන්න. දැන් තියෙන ගණන් හදන්න. සර් මේක චුට්ටක් පැහැදිලි කරනවද? දැන් ලීව් වෙලා ඇඩ් උනේ. හරි පුතේ. මුලින් ලියා ගන්න කට්ටිය චුට්ටක් ලියා ගන්නකො. ආපස්සට මම මේක හදන්නම්. දැන් මේ ළමයි කීප දෙනෙක් ආපහු ඇවිල්ලානේ. ලියාගෙන ඉවරලා හරි කියලා මැසේජ් එකක් දාන්න. ඕකේ කියලා. ආපහු පැහැදිලි කරන්නම් කට්ටිය මැසේජ් එකක් දාන්න ලියාගෙන. හරි ගොඩක් කට්ටිය ලියාගෙන. මම අවුදර මේ පැහැදිලි කරන්න මේ කාට හරි මිස් වුණා නම් අන්තිම මොහොත මේක මිස් කරගන්න එපා. එක්කෙනෙක් හරි මිස් වුණා නම් බලා ගන්න. මට ලියාගෙන යන්න. හරි. මෙතන තිබුණු අංශය රුධ ජලිතය යනවා. එයාගේ A ස්විච් කම්පිට හදපු මේ ලම්බකයේ අඩිය සරලනුවර්ගී චලිතය යනවා අපි දන්නේ. දැන් මේකේ මම ඕකේ මම ඉස්සෙල්ලා කරපු ටිකම තමයි කරේ. x ලියන්න පුළුවන්. දැන් මුලින් θ ලියන ඉන්නකෝ. කෝණික ප්‍රවේගය ලියන්න පුළුවන්. කෝණීය බෙදීම කාලය. මේකෙන් θ උත්තර කරගත්තොත් ඔමෙගා t. x විස්ථාපනය ලිව්වා OP cos θ. OP කියන්නේ අරේ a θ කියන්නේ ඔමෙගා t. මෙතනින් ආවනේ පුතේ ඔමෙගා t. x. කොහොමද? මේක සාලේෂයෙන් අවධානය කරගත්තාම පස්සේ x dot විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව ප්‍රවේගය. ඒ නියතයේ පිටින් තියාගත්තා. cos ගේ අවකලනය ඍණ sin. කෝණීය අවකලනය ඔමෙගා. ඍණ a ඔමෙගා sin ඔමෙගා t කියලා එනවා. මේක මට ගානට අවශ්‍ය විදිහට මම මේක ඔමෙගා මෙහාට ගෙනල්ලා හදාගන්නවා.
1 2 කියලා සමීකරණ දෙකක් ගත්තා. 1 වර්ගය ධන 2 වර්ගය ගත්තා. 1 වර්ගය නම් x වර්ග 2 වර්ගය නම් x ඩොට් බෙදීම ඔමෙගාගේ වර්ගය සමානයි 1 a cos omega t ගේ වර්ගය 2 ඍණ a sin omega t ගේ වර්ගය. මෙතනින් එනවා x වර්ග ධන x ඩොට් වර්ග බෙදීම ඔමෙගා වර්ග a වර්ග cos වර්ග omega t ඍණ වර්ග වුණාම ධන a වර්ග sin වර්ග omega t. මෙතනින් a වර්ග පිටට ගත්තොත් cos වර්ග omega t ධන sin වර්ග omega t. cos වර්ග omega t ධන sin වර්ග omega t කියන්නේ එකයි. මට ඕන දැන් x ඩොට් වර්ගයට සමීකරණය. එතකොට මම කරේ x ඩොට් වර්ග උක්ත කරගත්තා. මෙතන විදිහේ omega වර්ග උක්ත කරගත්තා. එහෙනම් මේ x වර්ගය එහා පැත්තට අරන් යනවා. මේ පැත්තේ තියෙන දැන් a වර්ග විතරයි. මේ ටික එකයිනේ. එහෙනම් a වර්ග ඍණ x වර්ග කියලා එනවා. මෙන්න x ඩොට් වර්ගයට අන්තිමට එනවා. omega වර්ගය එහා පැත්තට අරන් ගියාම a වර්ග ඍණ x වර්ගය. හරි. ඔතෙන්ට ගන්න ආවා. එතනින් එහාට තමයි දැන් තියෙන්නේ. දැන් ඔබ ලියාගෙන ඉන්න ළම මෙතනින් පස්සේ දැන් මම කරන්නේ මෙහෙම සමීකරණයකින් මම ඉන්නේ දැන් ඔමෙගා වර්ග a වර්ග ඍණ x වර්ග මාපාංක සලකුණ නෑ වර්ගමූලය සැලකුවොත් මේ වර්ගයේ මූල සලකද්දී ධන හෝ ඍණ විදියට එනවා ඔමෙගා a වර්ග ඍණ x වර්ගයේ මූලකින් මූල සලකද්දී ධන එකකුයි ඍණ එකකුයි කියලා සාධක දෙකක් වෙනවා. විශාලත්වය විතරක් ගමු. එතකොට මෙතනින් ධන උත්තරේනේ ලියන්න වෙන්නේ අපිට. පැහැදිලි නේද? විශාලත්වය විතරක් ගත්තාම ධන ඍණ කියලා දෙකක් නැහැ. විශාලත්වය ධනයි. හරිද? ඔන්න ඔතෙන්ට එනකන් දැන් ඇවිදින්නේ. හරි. මම මෙතනින් එහාට මේ ටික මකන්න ලියනවද කවුරුවත්? ලියනවා නම් කියන්න. මෙතනින් පස්සේ හරි අපි දැන් යන්නේ මේ ප්‍රවේගයේ උපරිම අවම හොයන්න. ප්‍රවේගයේ උපරිම වෙන්න. ප්‍රවේගය මෙහෙමනේ. මෙයා උපරිම වෙන්න නම් මොකද වෙන්න ඕන? ඔමෙගා කියන්නේ නියතයක් වෙනස් වෙන්නේ නැහැ. a වර්ග කියන්නේ නියතයක් වෙනස් වෙන්නේ නැහැ. x වර්ග විතරයි වෙනස් වෙන්නේ. මෙතෙන් දෙන උත්තරේ උපරිම වෙන්න නම් x මොකද වෙන්න ඕන? x අඩු වෙන්න ඕනේ නෑ මේ හරියනේ. මෙතන 25ක් තියෙනවා. 25න් බිංදුවක් අඩු වුණොත් 5යි. 25න් ලොකු ගාණක් අඩු වුණොත් 20ක් අඩු වුණොත් මූල 5යි. හරිද? ඉතින් ලොකු උත්තරයක් ගන්න නම් මේ අඩු වෙන කෙනා පුළුවන් තරම් අඩු වෙන්න. එහෙනම් මෙයාගේ අවුමේ. ඔමෙගා වර්ග a වර්ග ඍණ x දෙන්න පුළුවන් අඩුමගේ බිංදුවයි අර දෝලන කේන්ද්‍රයට ආවම එහෙනම් මෙතනින් උත්තරේ එනවා a ඔමෙගා. හරිද? සරලානුවර්තී තලයේ අන්ත ලක්ෂණ අඳුරගත්තා. දෝලන කේන්ද්‍රය අඳුරගත්තා. උපරිම ප්‍රවේගයක් තියෙන්නේ x සමානයි බිංදුවේ. එහෙනම් උපරිම ප්‍රවේගයක් තියෙන්නේ කොහෙද? x සමානයි බිංදුව කියන්නේ දෝලන කේන්ද්‍රය. හරි. දෝලන කේන්ද්‍රයේදී තමයි මේ උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. ඊළඟට අවමයට යන්න. අවමයට ගියාම මොකද වෙන්නේ බලන්න. x ඩොට් ගේ මාපාංකය ඔමෙගා වර්ග a වර්ග ඍණ x වර්ග. ප්‍රවේගය අවම. මෙයා අවම වෙන්න නම් x මොකද වෙන්න ඕන?
උපරිම වෙන්න ඕනේ. අඩු කරන්නේ මේකනේ. x ට එන්න පුළුවන් උපරිමගේ කොච්චරයිද? x ට යන්න පුළුවන් උපරිමගේ අන්තලක්ෂ්‍ය වලටනේ. එහෙනම් a. a වර්ගෙන් a වර්ගය ගන්නවා බිඳුවයි. මෙන්න ප්‍රවේගයේ අවමය බිඳුවයි. ඔය ආපු කරුණු ටික මම පැහැදිලිව සරල අනුවර්තී චරිතයට දාගන්නවා. උපරිම ප්‍රවේගයක් තියෙන්නේ a ඔමෙගා විශාලත්වය වැඩක් නැහැ. තියෙන තැන x සමානයි බිඳුව. මම ඒක ලකුණු කරනවා. අවම ප්‍රවේගයක් තියෙනවා x සමානයි a දිවි. අන්තලක්ෂයේ මෙන්න මේ අන්තලක්ෂ්‍ය වල ප්‍රවේගය බිඳුවයි. හරිද? හරි. පාඩමේ ඔක්කොම සාරාංශයක් දෙන්න. මේ ටික ලියාගන්න. මේ ටික ලියාගන්න. මෙතෙන්දී මේ පැත්ත උපරිම වෙන නම් මේ පැත්තත් උපරිම වෙනවා. මේ ප්‍රකාශනයේම උපරිම වෙන නම් මේක අඩු වෙනවා. මෙන්න මේ ටික ඇත්. ලියාගෙන ඉවරලා ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. අපි බලන්නේ ප්‍රවේගය අවම බිඳුව. ප්‍රවේගය අවම වෙනවා කියන්නේ මෙන්න මේක ඇතුලෙන් මෙහා නියතයන් හැමෝම කියන්නේ මේ කොටසෙන් එනගෙන අඩුම වෙන්න ඕන. අඩුම වෙන මෙතනින් එන උත්තරේ පුළුවන් තරම් අඩු වෙන්න ඕන. මේක පුළුවන් තරම් අඩු වෙන්න නම් මෙහා වෙනස් කරන්න බෑ. ලොකු ප්‍රමාණයක් මේක ඍණ අඩු කරනවා. කියන්නේ පැහැදිලිද? මේ උත්තරේ අඩු වෙනවා. මේක පුළුවන් තරම් අඩු වෙනවා. මේක අඩු වෙන්න නම් මේ x වර්ග උපරිම වෙනවා. x ට යන්න පුළුවන් උපරිම කෙලවර තමයි මෙතන. එහෙනම් අපි x කියන්නේ අර විද්‍යාවේ දිග මේ කියන කෙනා වෙනස් වෙන්න පුළුවන් යන්න පුළුවන් උපරිම දේ තමයි හතරයි. ගණන් වලින් අපි බලමු ඉස්සරහට. හරි. බලන්න. ඔන්න දැන් යන්නේ මම මේ සරලානුවර්තී චලිතයක් මුල්ලට. හරි. තියරි ඉවරයි. ඔතන ඉස්සරහලා උගන්නන්න තියරියක් නැහැ. දැන් මේකේ භාවිතා තියෙන්නේ. මුලින්ම දැන් මතක් කරගෙන මාත් ඔයාලා කොහොම පුළුවන් පොලේ ගන්න ලියන්න නැත්නම් කියන මාත් එක T මුලින්ම තන්තුවේ ආතතියට සමීකරණ ලියුව ප්‍රත්‍යස්ථතා මාපාංක ගුණ කිරීම විතතිය බෙදීම ස්වාභාවික විදිහට. ඊට පස්සේ ගබඩාවන ප්‍රත්‍යස්ථතා විභව ශක්තිය ලියුව λx වර්ග බෙදීම 2a. සරලනුවර්තී කරේ ලාක්ෂණික සමීකරණය ලියුවා. ඊට පස්සේ මේකේ කාලයේ සම්බන්ධතාවය ගත්තා. දැන් ප්‍රවේගයට සම්බන්ධයක් ගත්තා. ඒක මතක තියාගන්න ඕනේ නැහැ. අවබෝධය ඕනේ. මට දැන් කියන්න ඕන ඔය සරලනුවර්තී චලිතය. අර කියපු කතාව
හරිද? මේ මෙතන දිග වාහි ගන්න 3යි කියලා. 3යි. මුලින් ඒ දිග තන්තු කොටසක් තිබුණා. හොඳට බලා ගන්න. රබර් බෑන්ඩ් එකක් තිබුණා. ඒ මීටර වලින් කියන්නම්. මෙන්න 1යි මීටර. මීටර එකක් තන්තුවක් තිබුණා. මීටර එකේ තන්තුව මීටර 3ක් දක්වා ඇදලා ගැට ගැහුවා. පැහැදිලිද? එතකොට විතතිය කොච්චරද? 2යි. හරි. ස්වාභාවික දිගට වඩා වැඩිපුර 2 මීටර ඇදලා. හරි. මේ ඇදිච්ච තන්තුවක් තියෙනවා. ඔගේ මධ්‍ය ලක්ෂ්‍ය අංශුවක් ගැට ගන්නවා. මෙන්න මෙතන මම අංශුවක් ගැට ගන්නවා. මේ අංශුව ගැට ගහලා ඕක මෙහාට කරොත් වෙන චලිතය දැන් අපි දන්නවනේ. හරි. මේක මෙතෙන්ට එනකන් ගේනවා. ගෙනල්ලා අතරිනවා. මෙයා මෙතෙන්ට එනකන් ගෙනල්ලා අතරියොත් මේක මෙහි යනවා, මෙහි යනවා, මෙහි යනවා, ඔය යනවා. දිගටම ඕක වෙවි තියෙනවා. හරි. අපි දැන් තොරණය ගැන කතා කරා. ඉදලත් එක ප්‍රශ්නයක් තිබුණා. හරි. මෙන්න මේ මැදදී ස්ථාවරයි. දෝලන කේන්ද්‍රයේදී ස්ථාවරයි. තොරණය බිඳුවයි. දුරට යන්න ආපහු ඇදලා ගන්නවනේ. දැන් මේ රබර් බෑන්ඩ් එක උනත් හරියට යන්න ඇදලා ගන්නවා. බලයක් එනවා කියන්නේ තොරණයක්. මෙන්න මේ කෙලවරවල වලදී තොරණය උපරිම අන්ත ලක්ෂ්‍යවලදී. ඔයාලා මේක රබර් බෑන්ඩ් එකක් කියලා හිතුවත් වැඩේ හරි. අයි මේ කෙලවරවල මෙහා කෙලවරට එන එක නරෙන් ඇදලා ගන්නවා. ලොකු බලයක් එනවා ලොකු තොරණයක්. තොරණේ කතාව හරියි. ගෙදරින් දිස්තාවරයි එළියට ගියාන් පස්සේ ගෙදරින් කතා කරලා ගන්න. හරිද? ප්‍රවේගය ගැන හිතමු. මොන ප්‍රවේගය? ප්‍රවේගය දැන් කිව්වනේ මම. අපි මේක ඇත්තට හිතමු. දැන් මේ තියරි නෙමෙයි. ඇත්තමට. මෙයා මෙතෙන්ට ගෙනල්ලා අතාරිනෝ. හරිද? ඔන්න දැන් ඔයාලත් මේක කරනවා. මේ අංශුව මෙහෙම ගෙනල්ලා මෙතෙන්ට ගියන. ගෙනල්ලා අතාරිනවා. අතාරියට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම කඩාගෙන යනවා මේක. වේගෙන් යනවා. වේගෙන් ගිහිල්ලා මෙතෙන්දි මොකද වෙන්නේ? මෙතෙන්දි ආපහු හැරෙනෝනේ. මෙහෙ ගියපු කෙනා නිශ්චල වෙලා ආපහු හැරෙනවා. අන්න ඒක අපිට මේක සරල අනුවර්තී චලිතය ගැන ඇත්ත ජීවිතයේ හිතුවා ඔතනෝ ගැන හිතා ගන්න පුළුවන්. හරිය අගේ ගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා කෙලවරෙන් ආපහු හැරිලෙනවා. මෙතෙන්දි ප්‍රවේගය බිඳුවයි. මෙතෙන්දි ප්‍රවේගය බිඳුවයි. මෙන්න ඊළඟ අන්ත ලක්ෂ්‍යවලදී ප්‍රවේගයේ අගය බිඳුවයි. අන්ත ලක්ෂ්‍යවලදී ප්‍රවේගය බිඳුවයි. දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය මොකද වෙන්නේ? මෙහි ඉඳන් එන උඩරිම දැන් මේ ඇදලා ගන්නෝනේ මෙතෙන් එනකම් මෙහෙම ඇදලා ගන්නවා. මෙහෙදී මේ හරියදී අදිනවා. මේ හරියටවත් අදිනවා. මෙතෙන්දි කවුරුවත් අදින්නේ නැහැ. මෙතෙන්ට එනකම් ඇදගෙන ඇවිත් මෙතෙන් එනකම් අදින්නේ නැහැ. මෙතනින් එහාට ගියාට පස්සේ අනිත් පැත්තට අදිනවා. හරිද? මෙහි ඉඳන් එද්දි ප්‍රවේගය වැඩි කරගෙන එනවා. උපරිමයක් වෙනවා. ආපහු මෙහාටදී ටික ටික අඩු වෙනවා. පැහැදිලි නේද? මෙහි ඉඳන් එද්දි ඔන්න චුට්ට වැඩි වෙලා උපරිම වෙනවා. ආපහු අඩු වෙනවා. ඕම වැඩි වෙනවා අඩු වෙනවා. කොහොම තමයි කියන්නේ? එහෙනම් දෝලන කේන්ද්‍රයේදී තමයි උපරිම ප්‍රවේගය. හරි x dot උපරිම. අපිට ගණන් වලදී මෙන්න මේ දෙක තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේ දෙක හොඳටම වැදගත්. දෝලන කේන්ද්‍රය අඳුරගන්නේ ත්වරණයේ බිඳුවේ. අන්ත ලක්ෂ්‍ය අඳුරගන්නේ විස්තරණය. ප්‍රවේගයේ බිඳුව කියන දේ. අන්ත ලක්ෂ්‍ය අඳුර ගන්න පුළුවන් ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියන්නේ ඒක අන්ත ලක්ෂ්‍යයක්. ත්වරණයේ බිඳුවක් වෙනවා කියන්නේ දෝලන කේන්ද්‍රය. මේ සටහන දාගන්න ඊළඟට මම ඔගේ තියෙන වැදගත් කරුණු ටික කියන්නම්. මේ සටහන දාගන්න තියරි ඉවරයි. තමයි සටහන දාගන්න තියරි ඉවරයි. ගණන් වලදී එදින විදිය නෝට් එකක් දෙන්න මේක හදාගන්න. හරි අවබෝධයෙන් නෝට් එක දාගන්න.
අයියර දාන්න මේ මේදි කියන්නේ CU කියන්නේ විතර මේ යටදී ත්‍රිකෝණමිතික සමීකරණත් එක්ක සූත්‍ර ගන්නවා අන්තිම කොටසේදී. එතන තියෙන්නේ පොඩි අවකලන පාඩයක් විතරයි. මේ ඉගෙන ගන්න දිරිටි තමයි වැදගත්. හරිද? ඔයාලා හරියට මේ ලක්ෂ ටික අඳුර ගන්න එක තමයි මේකේ වැදගත් දේ. ඊළඟට මේ අවකලනය පොඩ්ඩක් තියෙනවා. අර දෙන සමීකරණ අන්තිම කොටස මේ දන්න ළමයිට කියන්නේ එක්ක විස්ථාපන සමීකරණයක් හරි ප්‍රවේග සමීකරණයක් හරි දෙනවා. ඕක අවකලනය කරලා ලක්ෂණ ටිකක් ගන්න තියෙනවා. ඒව සරලයි. මේවට වඩා ඒව ලේසි. හොඳද? අන්තිම කොටස මීට වඩා ලේසි. මෙතන මේ අදු ගන්න ටිකේ තමයි හරියට ඔලුවට දාගන්න ටික තියෙන්නේ. මේක හරියට තේරුම් ගත්තා නම් ඊටු ටික ගේමක් නෑ. හරියට වැඩේ කරගෙන යනවා. මේක ලියාගත්තනේ. හරි. ඊළඟට රතු පැනෙල් ලියා ගන්න. ලැබී ඇති සමීකරණයක රතු පැනෙල් ලියා ගන්න. ලැබී ඇති සමීකරණයක x double dot සමානයි බිඳුව සැලකීමෙන් x double dot සමානයි බිඳුව සැලකීමෙන් දෝලන කේන්ද්‍රය ලබාගත හැකියි. එතකොට ඔන්න ඕන වෙන්නේ දෝලන කේන්ද්‍රය හොයද්දී. දෝලන කේන්ද්‍රය ලබාගත හැකියි. ලබාගත හැකියි. ඊළඟ කරුණ චලිතයේදී x dot සමානයි බිඳුව අවස්ථාව. චලිතයේදී ඊළඟ කරුණ මේ x dot සමානයි බිඳුව අවස්ථාව. එනම් ප්‍රවේගයේ ශුන්‍ය වනුයේ අන්ත ලක්ෂ්‍යවලදීය ඔතෙන්ම ලියා ගන්න විස්තරය ගැන මට ඉස්සෙල්ලා වැඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නැහැ මේ ලියන්න. විස්තරය යනු ඊළඟ කරුණ විස්තරය යනු අන්ත ලක්ෂ්‍ය හා දෝලන කේන්ද්‍රය අතර දුර වේ. අන්ත ලක්ෂ්‍ය හා දෝලන කේන්ද්‍රය අතර දුර වේ. අන්ත ලක්ෂ්‍ය හා දෝලන කේන්ද්‍ර අතර දුර වේ. හරි නේද? හරි. ඔතනින් හරියට යන්න. පළවෙනි ගානේම තව කොටසක් තියෙනවා. ඒ ගාන හදන්න මෙන්න මේ විදිහට. මේකත් බලන්න. මේ ගණන් වලට අවශ්‍ය විදිහට මේක හදාගන්න. අපිට ආවනේ x dot සමීකරණය. x dot සමානයි ඔමෙගා වර්ග a වර්ග ඍණ x වර්ග. මෙන්න මෙතන අපි ඉන්නේ. හොඳද? ආපහු සටහන දෙන්න එපා. මේ මම සටහනක් ඇඳලා ආපහු දින්න ඕනේ. අර සටහනෙන් ගමු. මේක කියුනේ O P A මේ ටික x මේ කෝණය θ. හරි. දැන් මෙන්න මේ ත්‍රිකෝණය හිතන්නකෝ මේ a වර්ග ඍණ x වර්ග කියන්නේ කවුද? a වර්ග ඍණ x වර්ග මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණෙට OPQ ත්‍රිකෝණය පයිතගොරස් ප්‍රමේය දැම්මොත් ඒකෙන් ලියන්න පුළුවන් a වර්ග සමානයි කර්ණි වර්ග සමානයි x වර්ග ධන pq ගේ වර්ගය. එහෙනම් a වර්ග ඍණ x වර්ග කියන්නේ pq ගේ වර්ගය. මම මෙතන ආදේශ කරනවා a වර්ග ඍණ x වර්ග වෙනුවට pq ගේ වර්ගය. මෙන්න ඒතර සමීකරණය x dot සමානයි ඔමෙගා වතාවක් pq ගේ වර්ගයේ මූලය කියන්නේ pq. එතකොට x dot සමානයි ඔමෙගා වතාවක් pq. මේ සමීකරණය තමයි මෙතනින් ඉස්සරහට පාවිච්චි වෙන්නේ.
ඔන්න ඔය සමීකරණය තමයි මෙතන ඉස්සරහට ප්‍රවේගය හොයන්න පාවිච්චි වෙන්නේ. මේක ලියාගෙන යන්න අරකව මේ පළවෙනි ගානේ මේ යට ටිකට ඉහත ගැටලුවේ සඳහන් පහත ලක්ෂයන්හි පවතින විට ප්‍රවේග සොයන්න. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. ඊළඟට ගාන කියවලා අයිඩියා එකක් ගන්න. මම ගාන හදන්න. ප්‍රවේග හොයන්න තියෙන්නේ දැන්. මේකෙන් කියවෙන දේ මම කියන්නම්. මේක ලියා ගන්නකො ඉස්සෙල්ලා ලියාගෙන ඉවරලා හරි කියන්නකො. හරිද? හරිද? පට්ටේ ලියනවද තාම? අදීශ සර්ගේ ලින්ක් එක ටෙලිග්‍රෑම් ගෲප් එකට දැම්මා. හරි WhatsApp ගෲප් එකකටත් දාන්න. WhatsApp ගෲප් එකට දාන්න. හරි. දැන් බලන්න මෙතන මොනද? මෙහෙම එනවා. හොඳට පැහැදිලිව බලා ගන්න. අපිට වැදගත් මේ සමීකරණය විතරයි. හරි. දැන් මෙන්න මේකයි වෙන්න ඕන මට. දැන් මෙන්න මේ Q අංශුව තියෙනවනේ. Q ලක්ෂය. Q ලක්ෂය සරලානුවර්තී චලිතයේ යෙදෙනවා කියලා දන්නවනේ අපි. Q ලක්ෂය සරලානුවර්තී චලිතයේ යෙදෙනවා කියලා අපි දැන් ඕක පෙන්නලා තියෙනවා. මෙයා මේ යන. Q ලක්ෂයේ ප්‍රවේගය හොයන්න තමයි ඕන. හරිද? Q ලක්ෂයේ ප්‍රවේගය ඕන. දැන් මේ වෙලාවේ ප්‍රවේගය තියෙන මොන දිශාවටද? මොන දිශාවනේ ප්‍රවේගය තියෙන්නේ? දැන් හොයන්නේ මම ප්‍රවේගයේ විශාලත්වය විතරයි. ප්‍රවේගයේ දිශාව සටහනෙන් බලලා හොයාගන්න පුළුවන්. ප්‍රවේගය තියෙන මේ දිශාවට. හරිනේ? ප්‍රවේගය ඔය දිශාවට තියෙනවා. ප්‍රවේගයේ විශාලත්වය හොයන්න පුළුවන් මේ වෙලාවට මේ කෝණික ප්‍රවේගය ඔමෙගානේ. මෙන්න මේ සරලානුවර්තී චලිතයේ යෙදෙන අංශුවේ ප්‍රවේගයේ විශාලත්වය හොයන්න පුළුවන් ඔමෙගා ගුණ කරනවා m ලක්ෂයේ ඉඳන් වෘත්තයට අඳිරෝනේ මේ අර ඉස්සෙල්ල විදියට මේක ඇත්තටම t ගේ ඉඳන් q ට ලම්බකයක් යන්නේ. ඔය රේඛාවෙන් දිගෙන් ගුණ කරා නම් හරියි. ඔමෙගා ගුණ කරනවා මෙන්න මේ උසෙන්. හරිද? එතකොට අපිට එන්නේ කාගේ ප්‍රවේගයද? මේ q ගේ ප්‍රවේගය තමයි එන්නේ. p එක්ක සම්බන්ධයක් නැහැ. සරලානුවර්තී චලිතයේ යෙදෙන q ලක්ෂය. q ලක්ෂයට චලිත සමීකරණ මොනවත් යොදන්න බැරි හින්දා තමයි අපි මේ වෘතයට සම්බන්ධ කරේ. හරිද? මේ වෘතය අපිට ආධාරකයක් විතරයි. අපේ ඇත්තටම සරලානුවර්තී චලිතයේ යෙදෙන්නේ මෙහි. නැතෝ මේ ඔයාලා මෙතනින් පස්සේ සටහන් අඳිද්දී වෘතය මත මම මේ අඳ වගේ අංශු අඳින්න එපා. අංශුවක් යන්නේ ඒක දිගයි. අංශුව යන්නේ සරලානුවර්තී චලිතයේ යෙදෙන්නේ.
මේ වෘත්තයන් දෙන්නේ අපිට ගණන් හදාන්න පහසු වෙයි. ගණන් වලදී බලමු එකේ ඉන්න විදිය. දැන් ආපහු සැරයක් මම මේ කියන්නේ එකමයි. q ලක්ෂයේදී ප්‍රවේගය ඕන. මට හිතනවා මේ තැනකදී මෙන්න මෙතනදී මට ප්‍රවේගය ඕන. මෙතනදී ප්‍රවේගය ඕන නම් කැමති විදිහකට ඒක උඩහෙන් හරි පල්ලෙහෙන් හරි ඇඳ ගන්න. මෙතන ඉඳන් ලම්බකයක් අඳින්න මේ පරිධිය හමු වෙනවා. මේ උසක් කියනෝනේ මේ ටිකට. උසක් කියනෝනේ h. මේ උස ඔමෙගාගෙන් ගුණ කරා නම් මේ අවස්ථාවේ ප්‍රවේගයේ විශාලත්වය වෙනවා. දිශාව වෙන්නේ නැහැ. ප්‍රවේගයේ විශාලත්වය එනවා. හරිද? උපරිම ප්‍රවේගය නම් දෝලන කේන්ද්‍රය. එහෙනම් දෝලන කේන්ද්‍රය නම් අඳින්න ඕන පරිධිය හමු වෙනකන් රේඛාව. එතකොට උපරිම ප්‍රවේගය අපිට ලියන්න පුළුවන්. එතකොට මේ රේඛාවේ දිගේ a මේන්න මෙතනදී උපරිම ප්‍රවේගය a ඔමෙගා. ගැටලුවදී පැහැදිලි කරගමු තවදුරටත්. පළවෙනි ගාන තියෙන්නේ ඔන්න ඕකට අදාළ ගැටලුව. හරිද? පළවෙනි ගානට මුලින් සටහනක් ඇඳ ගන්න. සටහන ඇතුලේ ප්‍රවේගය හරියටම තව පැහැදිලි කරගමු. මෙන්න ගාන. ඉහත ස්ක්‍රීන් එකේ ගාන දාලා තියෙන්නේ. ඉහත ගැටලුවේ සඳහන් අංශුව පහත ලක්ෂයන්හි පවතින විට එහි ප්‍රවේගය සොයන්න. ඉහත ගැටලුවේ සඳහන් ඔය ඉහත ගැටලුවට තමයි කියන්නේ. ඔය ගාන හදන්නේ 3 මීටර එකේ. විස්තරය 3 මීටර උනේ. මෙන්න දෝලන කේන්ද්‍රය අන්ත ලක්ෂය. ඉස්සෙල්ලා ගාන කිව්වා මෙන්න මෙහෙම තව ලක්ෂ ටිකක් ගන්න. P Q R S ඔන්න ලක්ෂ ගැන කතා කරන්නේ. ඔන්න ලක්ෂ ගැන කතා කරන්නේ. හරි. මෙන්න මේ ලක්ෂවලදී අපෙන් ගානේ දැන් ගානේ යන්නේ P ගෙදි Q ගෙදි R S A O මෙන්න මේ ලක්ෂවලදී ප්‍රවේගය. මම ගාන පටන් ගන්නම් මේ. මං හිතනවා මේ පැත්තේ ඉඳන් අංශු වෙන්නේ. එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී ප්‍රවේගය මුලින්ම ඕනවා. ඔන්න ඔය ලක්ෂයේදී ප්‍රවේගය මම ලකුණු කර ගන්නවා VP. මේ ලක්ෂයේ ප්‍රවේගයේ විශාලත්වයේ VP විදිහට ලකුණු කරගත්තා. VP හොයන්න ඕන. VP තමයි මට හොයන්න ඕන. දැන් අපිට සමීකරණයක් තියෙනවා. ඒක දැන් සාධනය කරලා පෙන්නන්නේ මම. එතකොට කරේ මොකද්ද? මෙතන ඉඳන් විස්කම්භයට අඳිනවා රේඛාව. අන්න ඒකේ අන්තලක්ෂය මම දාගන්න P dash. මේකේ අන්තලක්ෂය මෙන්න මේ විස්කම්භය හම්බෙන්නේ. පරිධිය හම්බෙන්නේ P dash. ප්‍රවේගය ලියන්න පුළුවන්. P dash වතාවක් ඔමෙගා. Q ලක්ෂයේදී ප්‍රවේගය එන්නේ කොහොමද? මෙහි වඳින රේඛාවක් Q dash වතාවක් ඔමෙගා. O ගෙන රේඛාවක් ඇඳ R ගෙන S ගෙන A ගෙන හැමතැනදීම ප්‍රවේගය හොයන්නේ ඔහොමයි. ඔමෙගා ඉස්සෙල්ලා හොයාගත්තා 5 බෙදීම 3යි. PP dash හොයා ගන්න ඕන. PP dash බලමු. මේකේ හරය 3යි. මේ ටික දෙකයි. මේ මෙතන එකයි මෙතන එකයි. PP dash පයිතගොරස් ප්‍රමේය ලියන්න පුළුවන්. 3 වර්ගය ඍණ 1 1 2 2 වර්ගයේ වර්ගමූලය 9න් 4ක් අඩු නම් PP dash කියන්නේ මූල 5යි. එහෙනම් මේ VP දෙන අගය මූල 5 වතාවක් ඔමෙගා කියන්නේ 5 බෙදීම 3. මෙන්න උත්තරේ නෝ මේ එන්නේ MS ඍණය. ඔන්න මම VP හෙව්වා. ළමයි VQ හොයලා උත්තරේ කියන්න මට. VQ හොයන්න තනියෙන්. ස්ක්‍රීන් ෂෙයා කරලා තිබිලා තින්නේ. මේ කරන එක පින් කරගෙන බලුවේ නේද? මම ඊළඟ එකත් පැහැදිලිව කියන්නම්. උදේ දැන් P ලක්ෂයේදී ප්‍රවේගය හොයාගත්තනේ. ඔයා ඒ වගේම Q ලක්ෂයේදී R ලක්ෂයේදී ඉස්සරහට ඔය ටික කරගෙන යන්න.
ඔයාලා දැන් මේක හදලා බලන් ඉන්න නැතුව ඊළඟ ටික try කරන්න. මම හදාගෙන යනවා ඉක්මනට. ඔයාලා තනියෙන් කරන්න ඕන දැන්. හරි හොඳයි ළමයි අද උත්තරත් ඒවල තියෙනවා. Q ලක්ෂය තියන්න. මම BB අයින්ද. ඊළඟට Q ලක්ෂයේදී ප්‍රවේගය. එහෙනම් Q ගේ නම් පරිධිය හමු වෙනකන් රේඛාවක් ඇඳලා. Q ගේ නම් පරිධිය හමු වෙනකන් රේඛාවක් ඇඳලා. ඒකට මෙතෙන් දාව Q dash. හරිද? අපිට දැන් Q ලක්ෂයේදී ප්‍රවේගය මම ලකුණු කරා මෙන්න VQ. VQ ලියන්නේ කොහොමද? Q dash වතාවක් ඔමෙගා. Q dash වතාවක් ඔමෙගා. Q dash දැන් දිග හොයා ගන්න ඕන. එහෙනම් ඕකට ගන්න කරුණුත් එක්ක යන්න. කේන්ද්‍රේ ඉඳන් යා කරන රේඛාවේ දිග 3යි. මේ ටික 1යි. එහෙනම් Q dash ලියන්න වෙන්නේ 3 වර්ගය ඍණ 1 වර්ගයේ මූල. 9 එකක් මූල 8යි. Q dash කියන්නේ මූල 8යි. මේක 5 බෙදීම 3. ඒකට ms ඍණ 1. ඔය Q ලක්ෂයේදී ප්‍රවේගය. R ගෙදි ප්‍රවේගය හොයන්න. S ගෙදි ප්‍රවේගය හොයන්න. ඔය ආපු උත්තර දෙකමද බලන්න. R ගෙදි ප්‍රවේගය S ගෙදි ප්‍රවේගය. මේක ඉවර ළමයි පළවෙනි ඊළඟ ගානට යන්න දෙවෙනි ගාන. හරි. Q ගේ හරිනේ. දැන් ඔය යනවා. R ගෙදි. R ගෙදි ප්‍රවේගය VR. VR ඔය දිශාව කොහේ ලකුණු කරගත්තත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි චලිතය දැන් මෙහි ඉඳන් යනවනම් ඔය පැත්තේ VR තියෙන්නේ. අපි මේ හොයන්නේ විශාලත්වය විතරයි. VR. VR ලියන්න වෙන්නේ R dash වතාවක් ඔමෙගා. R dash ඔමෙගා. එතකොට කරන්නේ කේන්ද්‍රය ඉඳන් අඳින්න. මේ දිග 3යි හරියනේ. මේ දිග 1යි. මෙතෙන් දෙන්නේ
3 වර්ගයේ ඍණ 1 වර්ගයේ මූලය 8යි. එහෙනම් VR එන්නේ මූල 8 ගුණ කිරීම පයි බෙදීම 3යි. මේ ස්ක්‍රීන් එක. ඊළඟට යන VS ද. එතන S dash දාගන්න. VS ලියද්දී S dash වතාවක් කොම එක. S dash හදලා බලන්න එතනක් තියෙන්නේ මූල 5යි. පයි බෙදීම 3යි. MS ඉතින්කට VO සහ V කියන SS dash එතෙන්දී පුතේ කේන්ද්‍රය න රේඛාවක් යන මේ විදිහ 3යි 1 1 2යි ඔය මේ විදිහ යන්න පුළුවන් 3 වර්ගයේ ඍණ 2 වර්ගයේ ඉතින් මූල 5යි මෙන්න මම ඒක ලිව්වා මූල 5 ගුණ කිරීම කෝණික ප්‍රවේගය ඊළඟට අහනවා VO විශේෂයි එන්න මෙතන එතන ඉඳන් රේඛාවක් ඇඳලා පස්සේ V ඇවිල්ලා හරයක්මනේ. එහෙනම් ওই දිග 3යි. VO ලියන්න පුළුවන් 3 ගුණ කිරීම පයි බෙදීම 3. පයි ms කිරීම. මෙන්න උපරිම ප්‍රවේගයනේ. කේන්ද්‍රයේදී තමයි උපරිම ප්‍රවේගය තියෙන්නේ. එයාගේ අගය 5. ඊළඟට තව අපෙන් අහනවා VB VB එහා කෙළවරේ මෙන්න මෙතෙන්දී පරිධිය හමු වෙනකන් තව රේඛාවක් අඳින්න බෑනේ අපිට කෙළවරේදී පරිධිය හමු වෙනකන් තව රේඛාවක් අඳින්න නැහැ ඒක තියෙන්නේ කොහොමත් පරිධිය එහෙනම් දුර බිඳුවයි බිඳුව ගුණ කිරීම මේක කියන්නේ මෙන්න අන්තලක්ෂ්‍ය වල ප්‍රවේගය බිඳුව අර ඉස්සෙල්ලා කියපු කරුණු ටික ඔක්කොම පෙන්නනවා හරි සම්පූර්ණ කරගන්න අඩුපාඩුවක් තියෙනවා මූලට කියන එක තව සුළු කරලා 2යි මූල 2යි කියලා දාන්න නැහැ. මම සුළු කරේ නැහැ මේ වෙලාවේ. 8 කියන්නේ 4 ගුණ කිරීම 2යි. මූල දාදී දෙන්නට වෙන වෙනම දාන්න නැහැ. 4 මූල 2යි. මූලට කියන්නේ 2යි මූල 2යි. කාශ. ඊටු දැන් කාලයක් හරි ප්‍රවේගයක් හරි දැන් දින ගණන් හදන්න. හරි මෙතෙන්දී අපි දැන් බලන්නකො මේ VB ආවා මූල 5යි පයි බෙදීම 3යි ඊළඟට ආව මූල 8යි පයි බෙදීම 3යි ඊළඟට ආව 5 මෙතන මූල 8යි පයි බෙදීම 3යි මෙතන මූල 5යි පයි බෙදීම 3යි කියලා වල බිඳුවයි දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව කර්ම දෙනවනේ මේ සරලානුවර්තීය චලිතය O වටා සමමිතිකයි හරිද සරලානුවර්තීය චලිතය O වටා සමමිතිකයි බලන්නකො මෙතන ඉඳන් මීටරයක් දුර ගියාම තියෙන ප්‍රවේගයයි අනිත් පැත්තට මීටරයක් දුර ගියාම තියෙන ප්‍රවේගයයි සමානයි. මීටර දෙකක් ගියාම ප්‍රවේගයයි මීටර දෙකක් ගියාම තියෙන ප්‍රවේගයයි සමානයි. මීටර
මීටර 3ක් ගියාම බිඳුවයි. මේ පැත්තේ මීටර 3ක් ගියාම බිඳුවයි. ওই ලක්ෂණය අපිට ඔප්පු කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මේ සරලනුවර්තීය චලිතයේ තියෙන සමමිතිකත්වය ආපහු ඔප්පු කරන්න ඕනේ නැහැ. හැබැයි සරල රේඛීය චලිතයේදී පළවෙනි පාඩමේදී ඒකෙදි බෑ. ඒකේ දෙපැත්ත ඔප්පු කරන්න ඕන සමමිතිය උනා. මේකෙදි සමමිතිය අනුව මේ දෙපැත්තේ ලක්ෂණ හදන්න පුළුවන් එකපාර. එක පැත්තක් හැදුවා නම් කෙලින්ම අනිත් පැත්ත දාන්න පුළුවන්. හරි මේ පළවෙනි ගානේ ඕන කරා. දැන් යන්න ටියුට් එකේ දෙවෙනි ගානට දැන් අපි යන ගණන් හදන්න. හරි. මේ පාඩමට අදාළ සම්පූර්ණයෙන්ම තියරි වැඩ කරනවා. ඔය තියරි පන්තියේ උගන්වන ඔක්කොම තියරි ටික මෙතෙන්දී උගන්වලා තියෙනවා. දැන් රිවිෂන් එකක් කියන්නේ පුතේ මේ අමාරු ගණන් මහ ගොඩක් හදන එකක් නෙමෙයි මේක ඇත්තටම. හරිද? දැන් මේක ඉන්නව ගොඩක් බැරි ළමයිතුත් ඉන්නවා මේ සෙකන්ඩ් එක තර්ඩ් එක කරන ළමයි ඉන්නවා තියරි පන්තියේ වැඩ කරන දක්ෂ ළමයි ඉන්නවා ඒක එක විදිය ළමයි ඉන්නවා. හරිද? සමහරකට මේ තියරි ගොඩාක් උගන්වන එක වැඩ කරගෙන යන කෙනෙක්ට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. දැන් ඒ ළමයිට මම ඒකයි මුලදීම කිව්වේ. අර එක්කෙනෙක්වත් හැලෙන්නේ නැති වෙන කරන්න තමයි මේ වැඩේ මේ තියරි ටික ඔක්කොම කතා කරගෙන යන්නේ. ඒතර පුළුවන් ළමයි කරන්න ඕන මේක අහගෙන ඉන්න ගමන් සමහර විට ඔයාලට මේකේ සමහර කරුණු ටච් වෙලා නැතුව ඇති. මේක අහගෙන ඉන්න ගමන් ඔය ගණන් ටික දිගට හදාගෙන යන්න. දැන් ටියුට් එකේ පළවෙනි ගාන දෙවෙනි ගාන දැන් පටන් ගන්න. මේක දැන් ඔයා දෙවෙනි ගාන හදලා මං හදනකම් බලන් ඉන්න එපා. ඔක දිගට හදාගෙන යන්න. හරිද? හැමෝම දැන් වැඩ ටික කරන්න ඕන. දැන් මේකේ කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ දැන්. රිවිෂන් එකට සමහර ළමයි කියනවා තියරි දන්නේ නැහැ. හරිද? දැන් මේකෙදි කාටවත් තියරි දන්නේ නැහැ කියන්න බෑ. හැම ඔප්පු කිරීමක් එක්කම තියරි කරලා තියෙනවා. නිකම්ම සමීකරණ නෙමෙයි. හරියටම තියරි ටික කරලා තියෙනවා. දැන් මෙතනින් දැන් අපි ගණන් ටික හදාගෙන යනවා. හැමෝම වැඩ කරන්න ඕන. හොඳට දැන් ඔය ගාන කියවලා සටහන් ඇඳලා හැමෝම වැඩ කරන්න ඕන. හරි. ඔය වැඩ ටික පටන් ගමු. ගාන කියවන්නකෝ දැන් දෙවෙනි ගාන. ගාන කියවලා පොඩි සටහනක් වගේ දාගන්න. ගාන කියවලා අවබෝධයක් ගන්න. ඔය විදිහට දත්ත නිකන් කොලේක ලියලා අවබෝධයක් ගන්න ඉස්සෙල්ලා. දැන් ඊට පස්සේ ආපහු ගාන බලා ගන්න විදියක් නැහැ.
මියුට් කරලා තියෙන්නේ. හරිද? හරි ගාන පටන් ගමු අපි. ගාන පටන් ගන්න කලින් මම මේ කිව්වේ ගාන හදද්දී ඔයගේ CR පොත තියෙනනේ CR පොතෙන් භාගයක් විතර මේ ගාන සටහන අදින්න ඉඩ තියන්න. හරි. දැන් අපි ගණන් හදද්දී මේ සටහන් ටික එක තැන අදින්නේ ඔක්කොම. ඔය ටික පිළිවෙලට ඉස්සෙල්ලා අදිනවා පස්සේ තමයි ගාන හදාගෙන යන්නේ. ඒ ඉතින් මෙතන පළවෙනි එක සටහනක් අදිනවා ඊළඟ සටහන් ටික අදින්නත් එක ඉඩ තියලා ඊට පස්සේ ගණන් ටික හදාගෙන යනවා. එහෙනම් කියන්නේ ස්වාභාවික දිග A වන ප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙලවරක් සිවිලිමේ අචල ඕලක්ෂයකට සම්බන්ධ කර ඇති අතර අනෙක් කෙලවරේ ස්කන්ධයෙන් වන අංශුවක් සිරස්ස එළමින් ඒ ලක්ෂයේදී සමතුලිතතාවය ප්‍රත්‍යස්ත තන්තුවක් තියෙනවා. මෙයාගේ ස්වාභාවික දිග A. ඔන්නෝක කියලා හිතන්නම් ඔය ස්වාභාවික දිග. මේ තියෙන ස්වාභාවික දිග. ඊළඟට ඒ ලක්ෂයේදී සමතුලිතතාවය එල්ලේ. සමතුලිත අංශුවක් ගැට ගැහුවට පස්සේ මේක තව ඇදෙනවා. ඇදිලා ඒ කියන ලක්ෂයකදී සමතුලිතතාවය එල්ලෙනවා. මෙන්න මේ ලක්ෂය A කියන. සමතුලිත පිහිටුමේදී අපි බල ලකුණු කරගත්තා. මේකේ බර තියෙනවනේ mg. මොන බර mg. දැන් මෙන්න මේ වෙලාවේ සමතුලිතව තියෙනවා. අංශුවක් ගැට ගහලා ඔය විදිහට දැන් මේක සරලනුවර්දී ජල දෙන්නේ නෙමෙයි මෙතනින් ගැට ගහලා තියෙද්දි ඔය විදිහට සමතුලිතව තියෙනවා. එහෙම යන්නේ නැහැ. තන්තුවේ ප්‍රත්‍යස්තතා මාපාංකය භාගයයි mg කියනවා. මේ ලැම්ඩාගේ භාගයයි mg. සමතුලිත පිහිටුමේදී විතතිය සොයන්න. සමතුලිත පිහිටුමේදී විතතිය සොයන්න. හැම ගානකම මුල් කොටස ඔය වගේ. ප්‍රත්‍යස්තතා මාපාංකය දීලා විතතිය අහනවා. විතතිය අහලා ප්‍රත්‍යස්තතා මාපාංකය දෙන්න. විභාග ගන්න හැම ගානකම මුලින් මේ දෙයක් කරන්න වෙනවා. විතතියේ දැන් මේක සාධාරණ පිළිවෙල විදිහට මම මෙන්න මෙයා ගන්නවා x නෝඩ් හොඳද? විචල්‍ය x නෙමෙයි මේ x නෝඩ්. හරියටම මෙන්න මේක මේ දිගේ තියෙනවා. බල ලකුණු කරද්දී පහළට mg තියෙනවා. මේක ඇදගෙන ඉන්නේ ආතතියෙන්නේ. ඔන්න t ආතතියම ලකුණු කරගන්න. t ආතතියක් ලකුණු කරගන්න. ඇතුළු දිග සිම්පල් x නෝඩ්. මේ x නෝඩ් ලකුණු කරපු විදිය බලන්න කොහොමද? මේ ඊතරේ කෙලවරවල් දෙකටම දාලා නැහැ. උඩ ඉඳන් පහළට තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. හරිද? මේ a දිග ලකුණු කරද්දී ඉහළ ඉඳන් පහළට ලකුණු කරා. මේ ඉහළ කියලා ගත්තේ නිශ්චල තැන. ස්ථාවර තැන. හරිද? හැම දැන් ඔයාලා මෙතන ඉඳන් ගන්න. මේ කෙලවරවල් දෙක ඊතල දාන්න එපා. ස්ථාවර තැන ඉඳන් මෙතන. ඊළඟ මෙතන ස්ථාවර තැනනේ ස්වාභාවික දිග. ස්වාභාවික දිගේ ඉඳන් පහළට ඊතලෙ යොමු කරා. පැහැදිලි වෙයි ඇයි කියලා එහෙම යොමු කරේ. විතතිය අහන්න. ගාන පටන් ගමු අපි. මෙතෙන්ට සමීකරණ දෙකයි තියෙන්නේ. ඔය දෙක පාවිච්චි කරලා තියෙන්නේ. හැම ගානෙම. මේ වෙලාවේ t හොයන්න පුළුවන් lambda x බෙදීම a අනුව. t හොයන්න පුළුවන් lambda x බෙදීම t කියගේ lambda කියන්නේ භාගයයි mg. x කියන්නේ විතතිය. ඇදුණු දිග කොච්චරද? x නෝඩ්. ස්වාභාවික දිග a. ඔන්න t ට හොම උත්තරයක් එනවා. මේකටම අංශුවට දානවා x සමානයි ma. මෙන්න දිශාව දානවා පහළට. දිශාව පහළට දැම්මේ. පහළට බල තියෙන mg ඍණ t. දැන් මේක නිශ්චලතාවයනේ තියෙන්නේ. නිශ්චලතාවයේ තියෙන ත්වරණයක් තියද? ත්වරණයක් නැහැ. එහෙනම් ත්වරණය බිඳුව. mg ඍණ t සමානයි බිඳුව. mg සමානයි t. අපි t ට ආදේශ කරමු. t හෙව්වට භාගයයි mg x නෝඩ් බෙදීම a. සුළු කරලා mg කැපෙනවා. x නෝඩ් ට උත්තර එනවා. a මෙහාට ගුණ වෙනවා. දෙකක් මෙහාට ගුණ වෙනවා. x නෝඩ් කියන්නේ 2යි a. ඔන්න පළවෙනි කොටසට උත්තරේ. සමතුලිත පිහිටුමේදී විතතිය 2යි a. හරිද? සමතුලිත පිහිටුමේදී විතතිය 2යි. ගානේ පළවෙනි කොටසේ
මේ ටික හදාගන්න. ඔය ගානේ පළවෙනි කොටස. හැම ගානෙම ඔය වගේ විතතිය හොයන්න. නැත්තම් ප්‍රත්‍යස්තතා මාපාංකය හොයන්න තියෙනවා. ළමයි හරිද? රිජල් දාන්න. ළමයි ටිකක් හරි. හැමෝම කරගන්න ඕන. හැමෝම ඔය ලියන්න හරියට. හරි. ඊටු ටිකට යන් අපි. අංචුව A සිට පහළට A දුරක් ඇද. මෙන්න මේ මෙතන පිළිතුරු නේ මේ ඉන්න තැන ඉඳන් තව A දුරක් අදිනවා. හරි. මම මේ ඔක්කොම එකේ අදින්නේ. මම ඒකේ මුලින් පොතේ පිටු දෙකක් පිටු භාගයක් ඉදිරි. ස්වාභාවික දිගේ ඇදුණු දිග 2යි A. ඇදුණු දිග 2යි A. ස්වාභාවික දිග A. පුළුවන් තරම් පරිමාණයකට ඇඳුම් ඔබ වරදින්න තියෙන සම්භාවිත අඩුයි. මෙතන නේ ලක්ෂ්‍යය. මෙතන ඉඳන් තව A දුරක් ඇදලා අතහරිනවා. හරිද? කොහොමද කියන්නේ? A සිට තවත් පහළට A දුරක් ඇදලා අතහරිනවා. T කාලයකට පසු මෙහෙම ඇදලා දැන් මේක මෙන්න මෙතෙන්ට ගෙන් තව A දුරක් ඇදලා අතහරිනවා. හරිද? මෙන්න මේ වගේ තැනකට ගෙනල්ලා අතහරිනවා. අතහැරියට පස්සේ T කාලයකට පසු ඒ කියන්නේ මේ මොහොතෙන් පස්සේ කියන එක විතරයි ඕකෙන් දෙන්නේ. T කාලයකට පසු තන්තුවේ දිග A ධන x වේ. මෙන්න මේකට පස්සේ තන්තුවේ දිග A ධන x කියලා කියනවා. මෙතනින් අතහැරියට පස්සේ මේ වෙලාව මේ ප්‍රවේගයේ බිඳුවයිනේ. ඔන්න අඳුර ගන්න විදිය. පල්ලෙහාටම ගෙනල්ලා අතහරිනවයි කියන්නේ ප්‍රවේගයේ බිඳුවයිනේ. මෙතෙන් එක නිශ්චලතාවය නැතරින්. එහෙනම් මේ කවුද? අන්ත ලක්ෂ්‍යයක්. ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියන්නේ මේ අන්ත ලක්ෂ්‍යයක්. අඳුර ගන්න වෙනවා. හරිද? මේ පල්ලෙහාට ගෙනල්ලා අතහරිනවා නිශ්චලතාවයෙන් අතහරින්නේ. නිශ්චලතාවයෙන් අතහරිනවා කියන්නේ නිශ්චලතාව තියෙන අන්ත ලක්ෂ්‍යය. මේ ඇවිල්ලා අන්ත ලක්ෂ්‍යයක්. අන්ත ලක්ෂ්‍යයක් වල. අංශුව A සිට A දුරක් ඇද අතහැරියට T කාලයකට පසු තන්තුවේ දිග A දයි. ඊළඟට අපි කරන්නේ සාධාරණ අවස්ථාවක් ගන්න. හරිද? සාධාරණ අවස්ථාවක් ගන්න. මේ සාධාරණ අවස්ථාව බලන්න. සාධාරණ අවස්ථාව ස්වාභාවික දිගට වඩා වැඩි අවස්ථාවක්. ඒකනේ මේක කියන්නේ. අපි මෙතනින් පස්සේ ගණිද්දිත් ගන්නේ කොහොමද? හැම වෙලෙම සාධාරණ අවස්ථාව ස්වාභාවික දිගට වඩා වැඩි අවස්ථාවක්. හැම ගානෙම මේක ගන්න ඕන හොඳද? මේ සාධාරණ අවස්ථාව කියන එක වැදගත්. ඊළඟට තන්තුවේ දිගේ A ධන x කියනවා. මම උන තන්තුවේ දිගට ලකුණු කරගත්තා. මෙන්න මෙහෙම සමීකරණයක් ලබා ගන්නවා. හරිද? මෙතනින් පස්සේ ওই විදිහට මේක හරියට මේ පළවෙනි ගාන හැදුවට පස්සේ ඔය ස්ට්‍රක්චර් එක තමයි හැම ගානෙම යන්නේ. ඔයාලා තියරිටික දන්නවා. දැන් මේ ගණන් හදන ක්‍රමය විතරයි වැදගත් වෙන්නේ. මේ කියපු දත්තේ කිව්වා අන්ත ලක්ෂයක් අඳුර ගන්න තමයි මේක කියන්නේ මේ පල්ලෙහාට වැදලා අතහරිනවා කියලා. ඊළඟට හැම ගානෙම සාධාරණ අවස්ථාවක් අඳින්න ඕන කිව්වත් නැතත්. අපි මේක සරල අනුවර්තී චලිතයක් කියලා පෙන්නන්නේ සාධාරණ අවස්ථාවේ. බලගන්න. සාධාරණ අවස්ථාවේ විදතිය සිම්පල් x නෝට් නෙමෙයි. ස්කන්ධේ mg කාලය මේ ඔන්නම ආතතිය t කියලා. මෙයාගේ චලිතය ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. පල්ලෙහා ඉඳන් එනවා
මේ සාධාරණ අවස්ථාවක් මේ උඩට යන ගමන් ඉන්නේ. මේ අංශ උඩට යන ගමන් ඉන්නේ. මෙයා මේ නවත්තලා මෙතන තියලා ස්කන්ධයක් එල්ලුවාන් පස්සේ ඔන්න ඔය දිගට ඇදලා නැවතිලා තියෙනවා. මේ අවස්ථාව සමතුලිතයි. මේ ඉන්නේ කවුද? පල්ලෙහාට ඇදලා දැනියා මේ කඩාගෙන උඩ යනවා. උඩ යන අවස්ථාව තමයි මේ. ඔය අවස්ථාවේ හරි. මේ අවස්ථාවේ විස්ථාපනය මෙන්න මම අර කියපු කරුණ මෙතෙන්දී වැදගත්. විස්ථාපනය මැන්නේ කොතන ඉඳන්ද? අචල ලක්ෂ්‍යය ඉඳන්. මේතර වෙනස් වෙන්නේ නැහනේ. මේ කොහෙද? මේ සිවිලිමේ ඉඳන් ඒ දුරක් පහලින්. ඒ දුරක් පහලින් කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේක අචල ලක්ෂ්‍යයක්. හරිද? මේ අචල ලක්ෂ්‍යය. අචල ලක්ෂ්‍යය ඉඳන් තමයි විස්ථාපනය මනින්න පටන් ගත්තේ. ඒකයි තීක්ෂ පහලට දාන්න කිව්වේ. මෙතන ඉඳන් මැනපු විස්ථාපනය පහලට නම් මේ අංශුවේ ත්වරණය තියෙන්නේ පහලටම තමයි. එහෙනම් මේ අංශුවේ ත්වරණය තියෙන්නේ පහලටමයි. ඇයි විස්ථාපනය පහලට? හැමෝම x ලකුණු කරන්න ඕන. විස්ථාපනය පහලට ත්වරණයක් පහලට. අපි ඕකේ t හොයමු. t හොයන්න පුළුවන් එකම විදිය lambda x බෙදීම a. ඕකනේ සරලම විදිය. lambda කියන්නේ දන්නෝ භාගයයි mg. ඒක ගාන දත්තය. විතතිය හැදුණු දිග සිම්පල් x. ස්වාභාවික දිග a. ඔන්න t ට මේ වගේක් ආවා. හැම වෙලෙම පාවිච්චි කරන්නේ මේ සමීකරණ දෙක ඊළඟට f සමානයි m. ඔය දෙක විතරයි තියෙන්නේ මේ පාවිච්චි කරන උත්තර. f සමානයි ma දාන්නේ විස්ථාපනය ලකුණු කරපු දිශාවට. විස්ථාපනය පහලටම f සමානයි ma දාන්නේ පහලට. පහලට f සමානයි ma දැම්මම පල්ලෙහාට තියෙන බල mg ඍණ t. ස්කන්ධයේ m ත්වරණය කොච්චරද? ත්වරණය පහලට x ඩබල් ඩොට්. පහලට x ඩබල් ඩොට්. කවුරු හරි ළමෙක් ඉහළට f සමානයි ma දැම්මම ත්වරණය ඍණ වෙනවා. දැන් මෙතන පල්ලෙහාට නේ දැම්මේ. ත්වරණය ධන x ඩබල්. t හෙව්වා මෙන්න d යගේ. භාගයයි mg x බෙදීම a සමානයි m x ඩබල්. ඕක ඔය විදිහට ආදේශයකට අඩ කමන්නේ නැහැ. මේකට එක මේකට දෙක දාලා එහෙම හදන්න ඕනේ නැහැ. විභාග ගණන් කරලා ඕම නිකම්ම ආදේශ කරලා තියෙන්නේ. m ට m කපලා දැම්මා. ඊට පස්සේ තියෙනවා x ඩබල් ඩොට්. මේ පදත් එහා පැත්තට අරන් යන්න. ඍණ පද එහා පැත්තට ගියාම දන්න g බෙදීම 2a වතාවක් x මේක එහා පැත්තට ගියාම ඍණ g. හරිද? එතන යනවා. එතනින් පස්සේ මෙන්න පේනව නේද මෙතන? x ඩබල් ඩොට් එක පදයයි තියෙන්න පුළුවන් පද ඔහොම තියෙන්න බෑ. එහෙනම් g බෙදීම 2a ම පොදු පදයක් විදිහට ඉවතට ගත්තා. g බෙදීම 2a මෙතන බලා ගන්න. g බෙදීම 2a එළියට ගත්තට පස්සේ මෙතන ඉතුරු වුණා x. හරි. g එකක් ගත්තා 2a එකක් ගන්න තිබුණේ නැහැ. 2a එකක් ගන්න තිබුණේ නැහැ. එහෙනම් මෙතන බෙදීමක් නෙමෙයි ගුණිතයක් විදිහට තමයි 2a. හරි. ඒක දැන් අනිත් පැත්තට බලන්න. මේක මේකට ගුණ කරාම ඉන්නේ කවුද? 2a එක 2a කැපිලා ඍණ g. ඒ විදිහට ගන්නවා. දැන් මේකේ අහන උත්තරේ දිහා බැලුවොත් අපිට ඕක හදන්නේ. උත්තරේට අහන්නේ මෙන්න මේ සමීකරණය ඔප්පු කරන්න තියෙනවා. ඕක ඔප්පු කරගන්න. මේ සමීකරණය ඔප්පු කරගන්න. යට ටික වෙන්නේ නැහනේ. මේක ඔප්පු කරගෙන හරිය කියලා කියන්න.
එතෙන් ඉඳලා ඒ දුරක් ඇද්දම 3යිද පල්ලයට මෙතන විදිය 2යි ඔව් 3යි ඇදලා තමයි අතාරින්නේ 3යි. ඒතර සම්පූර්ණම 3යි කියලා ගත්තොත් හරිනේ. ඒ මෙතන ඉඳන් මෙතන පල්ලෙහාටම 3යි 3යි. ඔව් එහෙම හරි මෙන්න ගානේ අහන එක සහන් අහපු එක හරි ඒක ඔයා කියන විදිහට තියන්න ඕන අන්තිම උත්තරේ සමීකරණ ලබා ගන්න. ළමයි ඉවරයිද? එඩපායි වෙලාවත් මට අදමු. හරිද හැමෝම? අපිට ආපු උත්තරේ x double dot g බෙදීම 2a x ඍණ 2a සමාන d. හරිද? මෙතනින් පස්සේ පොතේ y දාන එක ඊළ y දාලා හදන එක ඊළඟ ගානට කියලා දෙන්න. පළවෙනි ගානේ තීරි දරුවන්ට ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒක කියන්නේ. මෙතෙන්ට මම ආවනේ. හරි. අපි දෝලන කේන්ද්‍රය දැන් මේ ලැබිලා තියෙන සමීකරණය සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය වගේද? ලාක්ෂණික සමීකරණය මොකක්ද? x double dot ධන ඔමෙගා වර්ග x සමානයි බිඳුවනේ. හරිනේ. ඔය විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් දැන් හදාගෙන යන්න. දැන් මේ විදිහට ඇවිල්ලාද මේක? x double dot හරි. ඔමෙගටත් නියතයක් ඇවිල්ලා. ප්‍රශ්නයක් තියෙනවා. මේකේ මෙතන තනි පදේ x තිබුණේ. මේකේ තියෙන x වෙන 2යි. ලාක්ෂණික සමීකරණේ පොඩ්ඩක් අපගමනයක් තියෙනවා. ඔය කියෙද්දී අපි කරන මෙන්න මෙහෙම දෙයක්. ලාක්ෂණික සමීකරණේ විදියටම ගන්න. හොඳට බලන්න. අමතර සිද්ධියක් ලකුණු හම්බෙන තැන. හොඳද? මේක කරේ නැත්නම් ලකුණු අඩු කරනවා. කරයි කියලා හම්බුවේ ලකුණු දෙකෙන් ඉතින්. කරේ නැත්නම් අඩු වෙනවා. හරිද? x ඍණ 2යි කියලා එනවනේ. ඔය විදිහට ආවම පස්සේ මෙහෙම කෙනෙක් ආවොත් නිකම් x කියලා නැතුව x ධන 2යි x ධනයි x ඍණයි මොකක් හරි කෙනෙක් ආවට පස්සේ අන්නේ පදේට සංකේතයක් දාගන්න. මම y කියලා දාගන්නවා. y කියන්නේ x ඍණ 2යි a. මේක කාල විශේෂ නවකලනය කරාම y dot x කාලයේ විශේෂ නවකලනය කරාම x dot නියතයක් කාල විශේෂ නවකලනය කරාම බිඳුව ආපහු අවකලනය කරනවා ප්‍රවේගී අවකලනය කරාම ත්වරණය මෙතන x double dot x double dot කියන්නේ y double dot කියන්නේ එක්කෙනෙක් කියලා එනවා දැන් ඕක ආදේශ කරලා බලමු ඉහළට x double dot වෙනකොට දාන්න පුළුවන් y double dot ධන g බෙදීම 2යි වතාවක් y සමානයි බිඳුවයි. මෙන්න දැන් හරියටම ඇවිල්ලා සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණ විදියට. හරියටම ඇවිල්ලා සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණ විදියට. මෙහෙම ආවට පස්සේ අපිට ඔමෙගා අඳුර ගන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන x double dot දාන ඔමෙගා වර්ග x විදියට. ඔමෙගා කියන්නේ කවුද? ආපු ගමන් උත්තරේ විදියට ඔමෙගා ලියන්න පුළුවන්. ඔමෙගා වර්ග කියන්නේ g බෙදීම 2යි a. ඔමෙගා කියන්නේ g බෙදීම 2යි a ගේ මූලය. මෙතන ඉඳන් මෙතෙන් වෙනකන් හදාගන්න. ඊළඟට වගන්තියක් ලියනවා. ඒක මම කියන්නම්. ඔතෙන් වෙනකන් වැඩි හදාගන්න. මේ පිළිවෙලට හදමු ගණන්. මෙහෙම හැදුවම ගණන් ලේසි හදන්න. හොඳද? මේ විදිහට සටහන් නැගෙන ඔය පිළිවෙලට ගණන් හදමු.
එක ලකුණක්වත් අඩු වෙන්නේ නැහැ 150 එක ලකුණක්වත් අඩු වෙන්නේ නැහැ right පන්ති උරම කියලා දෙනවා හරි නේද ළමයි මෙතෙන් එනකන් හදාගෙන ඉවරලා මෙහෙම ලියන්න මෙහෙම ලියන්න ලැබී ඇති සමීකරණය ලියන්න හැමෝම මේ වාක්‍ය ලියන්න ඕන ඔයාලට තුන්වෙනි සතියේ මාර්කින් ස්කීම් පෙන්නන්න ලකුණු දෙන විදිය එතකොට පේන්නේ මේකට ලකුණු වෙනම හම්බෙනවා මේක ලියන්න ඕන ලැබී ඇති සමීකරණය සරල අනුවර්තීය චලිතය සාහාචා සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය ලාක්ෂණික සමීකරණයට අනුරූප වේ. එම නිසා M ස්කන්ධය සරල අනුවර්තීය චලිතයක් දක්වයි. සා ආචා දක්වයි. එම නිසා M ස්කන්ධය සා ආචා දක්වයි. සරල අනුවර්තීය චලිතයක් දක්වයි. පැහැදිලිනේ? හරි. ඔමෙගා ගාගෙත් හොයා ගන්නකො දැන්. ඔමෙගාත් ලියන්න. ඔමෙගාත් ලියන්න දැන්. ඔමෙගා ගාගෙත් ගන්න. ඔමෙගා සමානයි g බෙදීම 2යි ඔමෙගා වර්ග g බෙදීම 2යි ගේ මූලය ඔමෙගා කියන්නේ. හරි දැන් බලගන්නකො මේ දැන් අපිට දෝලන කේන්ද්‍රය හොයන්න ඕන මං කිව්වා මේ සමීකරණයෙන් තමයි දෝලන කේන්ද්‍රය ගන්නෙ මෙන්න කසුපෑනෙන් හරි ලියාගන්න පළවෙනි තැන දෝලන කේන්ද්‍රය කොහොමද අඳුරගන්නේ දෝලන කේන්ද්‍රය කියන්නේ x double dot බිඳුවක් වෙනවා මතකයිනේ අර ගෙදර දෝලන කේන්ද්‍රය කියන්නේ ගෙදරදී එන්නේ කියලා අදින බලයක් නැහැ එහෙනම් ත්වරණයේ බිඳුව. ගෙයින් පිළියට එළියට ගියොත් මේක ඇදලා ගන්න බලන්න. ගෙදරදී නෑ ත්වරණයක්. x double dot බිඳුව. හරි. x double dot බිඳුවක් වෙනවා. දෝලන කේන්ද්‍රය. x double dot බිඳුවක් වෙන්න නම් x ගේ අගය කීයද? අපිට ඕකනේ වැදගත්. දෝලන කේන්ද්‍රයේදී x double dot බිඳුවයි බිඳුව දන g බෙදීම 2යි x වෙන 2යි. මෙහෙම ලියන්න ඕනේ නැහැ එකපාර උත්තරේ ගන්න. x double dot බිඳුවක් වෙන්න නම් x සමානයි මේක අයින් වෙනවා x සමානයි 2යි. ඔයාලා මේක මුකුත් ලියන්න එපා. දෝලන කේන්ද්‍රය x සමානයි 2යි කියලා ලියුවනම් ඇති. දෝලන කේන්ද්‍රය x සමානයි 2යි කියලා ලියුවනම් ඇති. මම පළවෙනි ගානේ ඉන්න තමයි මේව ලියන්නේ. අඳුර ගන්න පුළුවන් නේ. මෙයා බිඳුවක් වෙන්න නම් x වෙනුවට 2යි ආදේශ වෙන්න ඕන. ඒක මේ පද බිඳුවයි. මෙන්න දෝලන කේන්ද්‍රය x සමානයි 2යි වේ. මෙතන හදාගන්න. දෝලන කේන්ද්‍රය සමානයි 2යි. ඊළඟට අපිට විස්තරය ඕන. ඔන්න හොඳට බලා ගන්න ඊළඟට විස්තරය. ගණන් හදන ළමයි එතන අවුල් ගියා නම් බලා ගන්න විස්තරය.
y සමානයි බිඳුව මගින් ගත්තොත් එතනින් හදන්නත් පුළුවන්. ඔයා මෙහෙම හැදුවනේ. y double dot ධන e බෙදීම 2a වතාවක් y සමානයි බිඳුවයි. මේකේ දෝලන කේන්ද්‍රය කොහෙද? y සමානයි බිඳුව. y double dot එකෙන් ගත්තොත් දෝලන කේන්ද්‍රය y සමානයි බිඳුව. y කියන්නේ x දින 2a නේ. අන්න ඒ x සමානයි 2a. කොතනින් ගත්තත් කමන්නේ එකම උත්තරේ එන්නේ. කොතනින් ගත්තත් එකම උත්තරේ තමයි එන්නේ. අපි දෝලන කේන්ද්‍රයක් හොයාගත්තා. දැන් යන්න ඕන විස්තරයට. සටහන බැලුවොත් දැන් විස්තරය නම් හදාගන්න නැහැ. පැහැදිලිව අහගන්න. හරිද ළමයි? මෙතන අහගන්නකො. මෙන්න ස්වාභාවික දිගේ A. ස්වාභාවික දිගේ A. හරිද? ඔය තියෙන්නේ ස්වාභාවික දිගේ A. ඊළඟට ස්වාභාවික දිගේ A ගත්තා. මම යන්නේ මේකේ පල්ලෙහාටම යනකම් කොච්චර දුර ඇද්දද? ස්වාභාවික පිහිටුමට 2a අර නිකන් තිබුණේ. අන්නේ එතන ඉඳන් තව ඒ දුරක් පල්ලෙහාට ඇදලානේ අතහැරියේ. එහෙනම් මේක යන්න පුළුවන් පහළම ප්‍රවේගී බිඳුවක් වුණා. සම්පූර්ණ මෙතන ඉඳන් 3a පහළට ආවට පස්සේ අපි ඕක හොයාගත්තේ අන්ත ලක්ෂ්‍ය හොයාගත්තා. ඇයි? ප්‍රවේගී බිඳුව වෙන තැනනේ අන්ත ලක්ෂ්‍ය. ඔයා මේකේ මෙතනම මේ රතු පෑනේ ප්‍රවේගයේ බිඳුව ඒ කියන්නේ අන්ත ලක්ෂ්‍යය කියලා ලියාගන්න. දැන් මේකේ අන්ත ලක්ෂ්‍යයක් දන්නවා. මෙතන ඉඳන් 3a පල්ලෙහාට ආවට පස්සේ දෝලන කේන්ද්‍රය දන්නවා x සමානයි 2a. x මැන්නේ මෙන්න මෙතන ඉඳන් x සමානයි 2a කියන්නේ මෙතන ඉඳන් 2a යනවා. මෙන්න එතකොට හම් වෙනවා දෝලන කේන්ද්‍රය. x සමානයි 2a කියන්නේ දෝලන කේන්ද්‍රය. x මැනපු තැන ඉඳන්ම හිතන්න මෙන්න දෝලන කේන්ද්‍රය. මේ ඇවිල්ලා දෝලන කේන්ද්‍රය. ඒක හොයාගත්තා. ප්‍රවේගයේ බිඳුවක් වුණා මෙන්න ඇවිල්ලා අන්ත ලක්ෂ්‍යය. එහෙනම් විස්තරය කොච්චරද? දෝලන කේන්ද්‍රය සහ අන්ත ලක්ෂ්‍යය අතර දුර තමයි විස්තරය කියන්නේ. මෙන්න විස්තරය. විස්තරය කොච්චරයිද? වචනෙන් කෙලින්ම ලියන්න තියෙන්නේ විස්තරය සමානයි සිම්පල් a. එච්චරයි. අපිට ඒක මේ සටහනේ දත්ත වලින් තමයි ගන්න තියෙන්නේ. හරිද? ඔය ටිකත් ලකුණු කරගන්න. දැන් මේ ටික මේ ඔක්කොම එක තැනවම ඇදලා දෙනවා වගේ පොතේ මුලින් පිටු භාගයක් විතර කරලා ගියේ. එතන තමයි ඔය ටික අපි කරන්නේ. අවශ්‍ය දේවල් ලකුණු කරගන්න. පළවෙනි ගාන මේකේ ගොඩක් දේවල් තියෙනවා. අවශ්‍ය දේවල් ටික ලකුණු කරගන්න. හරිද? මේ බලා ගන්න. හරි. දැන් මම මේ අන්තිම අවස්ථාවේ ඉන්නේ. මට මෙතන මේ අපහැදිලි හින්දා මම මේ ටික මම කරන්නේ නැත්තම් ඔයාගේ සටහනේ ඔම ගන්න එක. හොඳ චෙනල්. චෙනල් මකලා දායි මම මේක ඉතල පොඩි. චෙනල් ඉන්නවනේ. හරි. අන්තිම අවස්ථාවට යන්න. දෝලන කේන්ද්‍රය දන්නෝ, අන්ත ලක්ෂ්‍ය දන්නෝ, විස්තරයක් දන්නෝ. අපි මේකේ වෘත්තයක් යනකොට කොහොමද දෙන්නේ? මේ ගානේ වෘත්තයක් අත්‍යවශ්‍ය නැහැ. වෘත්තයක් අඳිමු. දෝලන කේන්ද්‍රයයි විස්තරයයි අතර මෙන්න අරය දන්නවනේ. එහෙනම් මෙන්න මේ කොටස අරය වෙන්නේ වෘත්තයක් අඳින්න ඕනේ. ඔගේ වෘත්තයක් යනකොට
ඔන්න ඔය විදිහට වෘත්තය එනවා. දෝලන කේන්දරය අන්ත ලක්ෂ්‍යය. හරය ඒ වුණු වෘත්තයක් තමයි උතන වෘත්තයක් අඳින්න වෙන්නේ. හරියට රවුමක් විදිහට වෘත්තයක් අඳින්න. හරියට වෘත්තයක් දෙක. අන්තිමට අහනවා දෝලන කාලාවර්තය. දෝලන කාලාවර්තය අහනවා නම් කෙලින්ම ලියන්න පුළුවන්. දෝලන කාලාවර්තය. මේක ලියන්න. දෝලන කාලාවර්තය. දෝලන කාලාවර්තය T කියන එක ලියන්න පුළුවන්. සමීකරණය මම වේලාතනියම පෙන්නනවා 2π බෙදීම ඔමෙගා. ඔමෙගා එකගේ ගත්තනේ. අර x ඩබල් ඩොට් දන g බෙදීම 2a වතාවක් x ගින 2a සමාන බිඳුව සමීකරණයෙන් ඔමෙගා හොයාගත්තා. g බෙදීම 2a ගේ මූලය. ඔන්න ඔතෙන්ට ආව ඔමෙගා ගේ විනල් ආදේශ කරා. 2π බෙදීම ඔමෙගා වෙනකොට g බෙදීම 2a ගේ මූලය. මේක මෙහෙම තියන්න එපා. මේ අටපදේ උඩට අරන් ගිහිල්ලා. ඕක ලියනවා අපි ලස්සනට 2a බෙදීම g. අදාළ 2π. මෙන්න එතකොට දෝලන කාලාවර්තය. හරිද? ඔන්න ඔය විදිහට දෝලන කාලාවර්තය ගන්න පුළුවන්. ගාන සම්පූර්ණ කරගන්න. හරි ළමයි. ඔයාලා ඉස්සෙල්ලා ඉන්ටර්වල් එක ලාගේ අර Google Form එකේ 5 දෙනෙක් පුරවලා තිබුණේ. අනිත් ළමයි තුත් ඉක්මනට දැන් පුරවන්න. ගණන් හදාගෙන යන ළමයින්ට හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මෙතනින් හරහා ගන්න. හරිද හැමෝම ලියලාද? දෝලන කේන්ද්‍රය තෝරාගත්තු විදිය ආයි කියන්න. හරිද? දෝලන කේන්ද්‍රය. දෝලන කේන්ද්‍රය තෝරගත්තේ ත්වරණය සමීකරණය. x ඩබල් ඩොට් ධන g බෙදීම 2a මෙන්න මේ සමීකරණයක් එනවනේ. අපි දෝලන කේන්ද්‍රය අඳුර ගන්න තියෙන ලක්ෂණය මොකද්ද? චලිතයක් ගත්තට පස්සේ දෝලන කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවයි. අර මම රතුපෑනේ ලියා ගන්න කිව්වේ. දෝලන කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවයි. ගෙදරදී ඇදලා ගන්නේ නෑ කවුරුවත්. ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවක් වෙන්න නම් මේ සමීකරණය ගැන හිතන්න. ත්වරණය බිඳුවක් වෙන්න නම් ආදේශ කරමුකෝ මම තරලව ගන්න බිඳුවයි. 2a වතාවක් x වෙන 2a සමානයි බිඳුවයි. හරි එතකොට බිඳුවයි මේ පදේ කපලා දාන්න. උතනින් එනවා x ට උත්තරේ x සමානයි 2a. දෝලන කේන්ද්‍රය හොයාගන්නේ ත්වරණය බිඳුවක් වෙන තැනින්. එකපාරම හිතනවා නම් මේක බිඳුවක් වෙන්න නම් x සමානයි x නේ වෙනස් වෙන්නේ. ත්වරණය බිඳුවක් වෙන්න නම් x සමානයි 2a වෙන්න ඕනේ. එතකොට 2a ඇතුලේ බිඳුවක් වෙනවා. හරිද ළමයි අහගන්නකෝ. දැන් දෝලන කාලාවර්තය වලින් වලින් හරි මේ අද පන්තියේ අපිට චලිත එක ගානය කරන්න ඕනේ.
මම හිතුනේ ඒ වුණාට අද කොහොම හරි තියරි ටික සම්පූර්ණ කරගත්තා. හරියටම 100%ක් තියරි ටික සම්පූර්ණ කරගත්තා. දැන් පුතේ ගණන් ටික ඉක්මනට හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ ගණන් කොටසක් කරලා ඉතුරු කොටසට උත්තර ඔයාලට දෙනවා. හරිද? ඒතර පළවෙනි සතිය දෙකේ යන්නේ ඔය විදිය ගණන්. මේ තියරි ටික දැන් ඉවරයි. ආපහු තියරි සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ලබන සතියෙන් ගණන් හදන්න තියෙන්නේ. එක වගේ ගණන් දෙක දෙක හදන්නේ නැහැ. ඔයාලට දෙන උත්තර ගෙදරට තනියෙන් හදන්න. එතකොට හිර වෙන්නේ නැහැනේ. හැමෝටම හදාගෙන යන්න පුළුවන්. ඊළඟ සතියේ තව ටිකක් දෙනවා. මේකේ හැමෝම දැන් මේ සතියේ ගෙදර වැඩ නැහැ. ඔය නෝට් එක හොඳට බලන්න. හොඳට බලලා රීනෝට් කරන්න. ආපහු නෝට් එකක් ගහන්න තමයි. ඔය වැඩ ටික කරන්න මේ සතියේ. හරි ඒතකොට ලබන සතියේ එන ළමයි ලබන සතියේ වෙති ක්ලාස් 20 ගෙවන්න. එහෙනම් අද හෙට අනිද්දා දවස් තුනේ තමයි ඔයාලට ක්ලාස් 20 ගෙවන්න පුළුවන්. මේ දවස් තුනේ ක්ලාස් 20 ගෙවන්න ගෙවන විදිය ලින්ක් එකක් දාලා තියෙනවා. පේපර් ක්ලාස් එක මේ සතියේ නෑ පුතේ ලබන සතියේ හවසට පේපර් ක්ලාස් එක තියෙනවා. හරි. ඒක ලබන සතියේ හවසට පේපර් ක්ලාස් එක තියෙනවා. අපි ලබන සතියේ හරියටම පන්ති පටන් ගන්න. එන ළමයි පේපර් ක්ලාස් එක ලබන සතියේ හවස තියෙනවා. මේ පේපර් ක්ලාස් එක තියෙන්නේ දෙකට. දෙකේ ඉඳන් පහ වෙනකන් තමයි පේපර් ක්ලාස් එක තියෙන්නේ. දෙකට පේපර් එක දෙනවා. හරිද? එතකොට ඔයාලට PDF එක බලාගෙන තමයි ලියන්නේ. හරිද? PDF එක ඔයාලට දැන් මේවා පේපර් එවන්නේ තියන්නේ. ඔගේ උඩට පස්සේ කොහොමද වැඩි වෙන්නේ නැහැ. print කරගන්නත් බැහැ ගොඩක් ළමයිට. දෙකට පේපර් එක දෙනවා. දෙකේ ඉඳන් පහ වෙනකන් ලියලා ඔක PDF එකක් කරලා අපිට එවන්න තියෙනවා. දෙකේ ඉඳන් 50 වෙනකන් පේපර් එක මේක Taman සාධාරණව කරන්නේ. හැමෝගෙම පේපර් ටික බලලා දෙනවා අපි. ඔයා දෙකේ ඉඳන් පහ වෙනකන් හරියට පේපරේ ලියන්න ඕන. මේක දැන් පොත් බලලා අනම්මනම් කරලා මාවරවට්ටලා තේරුමක් වෙන්නේ නැහැ. එමුණු පුතේ ඔයාම තමයි අර වැටෙන්නේ. ලකුණු බිඳුණක් කමන්නේ නැහැ. ඒතකොට ඒ වගේ ළමයිට අපිත් එක්ක වෙනම කතා කරලා ඔයාගේ ඉස්සරහ වැඩ පිළිවෙල කොහොමද වෙන්න ඕන කියලා තීරණය කරගෙන වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒකින්ද පුළුවන් හැමෝම ළමයි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එතකොට මේ රිවිෂන් එකට එන ෆීස් එකමයි අමතර කාඩ් එකක් ගන්න ඕනේ නැහැ මේ මාසේ. තියරි ක්ලාස් එකට එනවා. තියරි ක්ලාස් එකට එන්නේ ඒකට අමතර ගණන් ගන්න ඕනේ නැහැ. ලබන සතියේ ක්ලාස් ෆීස් ගෙවන්න ඕන අනිවාර්යෙන්. ක්ලාස් එකට දිගට එනවනම් ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ඔයාගේ යාළුවෝ දැනුවත් කරන්න. හරිද? දැන් මේකත් ඔය අම්මෙන් ආපු කට්ටියනේ ගොඩක් ඇත්තේ පන්තියේ. ඔයාගේ යාළුවෝ පාඩම ගැන දැනුවත් කරන්න. හොඳද? ක්ලාස් එක කොහොමද? මේ විස්තරයක් කියලා පුළුවන් නම් හැමෝම තව එක්කෙනෙක් ගන්න හරි. ලබන සතියේ එක්කන් try එකක් දෙන්න. මේ සතියේ ක්ලාස් එකේ වීඩියෝ එක ඒ ළමයිට ප්‍රයිවට් වෙනම යවන්න. හොඳද? YouTube දාන්න හිතාගෙන නැහැ. වෙනම වීඩියෝ එකක් කට්ටියන්ට දෙන්න. ක්ලාස් එකට අලුතෙන් ජොයින් වෙන ළමෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න කියන්න. එයාට මම වෙනම වීඩියෝ ලින්ක් එකක් යවන්නම්. ඔයාලට පුළුවන් යාළුවන්ට කියලා ක්ලාස් එක ගැන කියන්න. ලබන සතියේ සෙනසුරාදා අඟහරුවාදා උදේ 8ට රිවිෂන් එක තියෙනවා. හරි. ළමයිට ගැටලු මොනවද තියෙද? මේ ලින්ක් එක දාලා තියෙනවා Google form එකේ. පුරුපු නැති කට්ටිය චුට්ටක් පුරවන්න ඒක. account number දැම්මා group එකට. අද උගන්වපු ටික තේරුණා. හරි පුතේ හැමෝටම තේරෙන්න තමයි ඕන. මේකේ මං රිවිෂන් එකේ කියලා මේ තියරි ඔක්කොම නිකන් සමීකරණ ටික ලියලා ගියේ අරන් ගියේ නෑ. මම දන්නවා මොකද මෙතන ඉන්නේ ගොඩක් මේ වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච දරුවෝ තමයි මෙතන ඉන්නේ. අපේ තියරි ක්ලාස් එකේ මේ AB ගන්න දරුවෝ තියෙනවා හැමෝටම මේ වැඩේ මම හිතන සාර්ථක වෙන්නේ නැති කියලා. අරුණේ Google form එකක් පුරවන්න. ෆෝන් නම්බර් එක දාලා තියෙන group එකේ. ඔයාලා පුළුවන් නම් තව යාළුවෙක්ට කියන්න අනිවාර්යෙන් ලබන සතියේ group ක්ලාස් එකට join වෙන්න කියලා. ඒ දරුවන්ටත් උදව්වක් වේවි ඒක. මෙච්චර කල් ගියපු ක්ලාස් එකක් නැතුව. ඔය ගමන් ප්‍රශ්න මොන හරි තියෙනම් අහන්න ළමයි. Google form එකේ පුරවන ගමන් ප්‍රශ්න මොන හරි තියෙනම් අහන්න. පාඩමේ ඉස්සරහ ගණන් හදා යන ළමයිට උනක් කමන්නේ. මොකක් කර තියෙන ගැටලුවක් අහන්න. ඉතින් වෙච්ච ගානක් තියෙන. යාත්‍රිකේ ළමයි ටික රිවිෂන් එක මේ සතියේ තියරි පන්තියේ තියෙනවා. ෆෝම් එක ෆිල් කරන ගමන් ගැටලු මොනවා හරි තියෙනවා අහන්න. ෆිසික්ස් ක්ලාස් එකකට මතකද සහභාගී වෙලා බලන්න.
ඔයාලා මෙච්චර කල් පන්ති යන්නේ නැති ඊට වඩා වෙනස් දෙයක් වෙයි අනිවාර්යෙන්. අමතුන ක්ලාස් ෆීස් ඔයාලා ගෙවද්දි ස්ලිප් එකේ ඔයාගේ නම ලියලා එවන්න අනිවාර්යෙන් මතක ඇතුව. නැත්නම් ඔයා ගන්නත් බැරි වෙනවා. ෆිසික්ස් එකේ ලින්ක් එක පුතේ ගෲප් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයාලා ඒ ගෲප් එකට ජොයින් වෙන්න අදිශ සර්ගේ. ඊට පස්සේ ඒ ගෲප් එකේ ඔයාලා දැනුවත් කරයි. මේකද රැයට ක්ලාස් එක තියෙන්නේ. ගිහින් බලන්න පුතේ අනිවාර්යෙන්. මට වඩා හොඳට උගන්වනවා. තුන්වෙනි එකේ තන්තු බුරුල්ලෙති කාලය වෙන්නේ දැන් ආපු දෝලන කාලාවර්තේ මොකක්ද? තුන්වෙනි ගාන චුට්ටගෙන තුන්වෙනි ගාන. තුන්වෙනි දෝලන කාල සමතුලිත තන්තුවේ ප්‍රත්‍යක්ෂතා මාපාංගේ බලයෙන් කියන සමතුලිත පිටමැදි විදිහට. ඔව් දැන් මම බෝල් එක ගන්නවා. තුන්වෙනි එකේ තන්තුව බුරුල් වෙද්දි කාලය වෙන්නේ දැන් ආපු දෝලන කාලාවර්තයෙන් අර්ධය නේද? පුතේ ඒකේ මේ දෝලන කාලාවර්තයෙන් ඒකට රවුම දෙන්නේ නැහැ තුන්වෙනි එකේ. මට තුන්වෙනි ගානේ පුතේ රවුමක් ඇඳෙන්නේ නැහැ සම්පූර්ණයෙන්. එතකොට එයාට මෙහි යන්න හිතාගෙන එනවා. දෝලන කේන්දරේ කොහෙන් හරි යන මට ගන්න හරි ගන්න මතක නැහැ. යන්න හිතාගෙන එනවා යන්න බෑ. අපේ සමානුවත් පීඩලිතේ තියෙන්නේ මේ ස්වාභාවික විදිහට පල්ලෙහානේ. එහෙනම් මෙන්න මේ වගේ තැනකින් ඕක නවත්තන්න වෙනවා. එතකොට ඔය වගේ ගානක දෝලන කාලාවක් එක යද්දී මේ කෝණය හොයාගන්න කෝණය දෙදීමු. ඔය කෝණය හොයන්නත් වෙන්නේ මෙන්න මේ ඇස්පකින්. පයිරින් ඇස්පක් විදියට. ඒතර තන්තු බුරුල් වෙන්නේ මෙතෙන්දී. ස්වාභාවික විදිහට අපිට ලබන සතියේ ගණන් හදනවා. ඉස්සරහට ගණන් හදාගෙන යද්දී ගැටලු තියෙන ළමයි අහන්න. තුන්වෙනි එක බුරුල් වෙනකොට මේස්ටි ගන්න ඕන නේද සර්? ඔව් පුතේ. තුන්වෙනි ගානේ අහන්නේ දන්දිමල ඒ ලක්ෂයේදී සමතුලිතතාවයේදී තන්තුවේ ප්‍රත්‍යක්ෂතා මාපාංගයේ භාගයෙන් කියන සමතුලිත බීජ වේදී අංශුවේ ඒ සිට පාත් වෙනවා.
බුරුල් වීමට ගන්නා කාලය වෙද්දී උතන ප්‍රවේගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බුරුල් වීමට ගන්නා කාලය වෙද්දී. තුන්වෙනි ගානේ ප්‍රවේග සම්බන්ධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර මං කිව්ව විදිහට ඔය ටික හදාගන්න පුළුවන්. ගැටලු තියෙන ළමයි කතා කරලා අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ.